මල් කිනිති සත්සියක් යහ පැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත් පැන් පොදයි මේ ගීතය ජීවිතේ බැඳීම ඊටාම ගැඹුරටම අපිට පෙන්වන්නේ වෙන්වන තියෙන තැනදී. වෙන වෙන බොහෝ තැන්වල එක් වෙලා ඉන්න දෙන්නේ රණ්ඩු වෙනව ගැටුම් කරනවා. අනිකාට චෝදනා කරන එකක් තමයි අපි බැඳීමත් එක්ක දින වෙන්වීම ඇතුලේ දැනිලා තියෙන්නේ. හැබැයි නන්දා මාලනීය මේ කනින පද හඬ ඇතුලේ රුවල්ලෙරිය ගිය නෞකාව මේ ගීතය මගේ මේ ගීතේ ඉතා වැදගත්ම දේ තමයි මම දැක්කේ ජීවිතේ සකලාංගෙන් එකට මුසු වෙලා හිටපු දෙදෙනෙක් වෙන් වෙලා යන වෙලාවේ වෙන් වෙ නැහැ කියනවා මාව දියඹට බිලි දීලා ඔබ යන්න කියලා. ඒ කියන්නේ මට නියමුවෙක් වෙච්ච නායකෙක් එක්ක වෙන් වෙනව නම් කෙනෙක් වෙන් වෙන්න ඕන හැටි ඒකේ තියෙනවා. ආදරය කරපු දෙන්නෙක් වෙන් වෙනව නම් වෙන් වෙන්න ඕන අනේකාට ජීවිතේ දීලා පැවැත්ම දීලා. ඉතින් මේ රුවල්ලෙරිය ගිය නෞකාවේ නන්දාමාණිගේ ගීතය රෝණ වීරසිංහයන්ගේ තනු රචනය මහාචාර්ය සුනිල් ආරත්නගේ පද කොමලත්වයෙන් අපේ සිංහල ගී කෙතේ මහා ස්ත්‍රිය නන්දා මාලනීය මේ මහා ස්ත්‍රිය අනුවේදනයත් හැඟුමත් නන්දා මාලනීගේ මීට පෙර කිසිම ගීයක විශේෂ වෙලා මතුන වෙච්ච ඇගේ හඬේ ලාවන්‍ය ඒ ලාවන්‍ය ඊටාම අපූර්වට සිත්තම් වෙච්ච ඇගේ හඬ සිත්තම මට දනවපු ගීතේ මම හිතන ලක් ඉතිහාසයටත් ඇගේ හඬ සිත් ලාවන්‍ය සිත්තම කියපු ගීතය. ඉතින් මේකේ වගේම අරුතෙන් ඊටාම සදාර්ශනික ගැඹුරක් දනවන ගීතයක්. ඉතින් මගේ තෝරා ගැනීම විඳීම විඳින්න සංගීතයේ පද හඬ සම්බර විතරක් නෙවෙයි මේ ගීතය ලංකාවේ ශාපලත් යුගයක අනුවේදනීය ප්‍රකම්පනය පිළිබඳ තියෙන ලාවන්‍ය පද සිත්තමකින් සංගවපු ඓතිහාසික සාක්ෂියකුත් තියෙනවා. දියඹේ මාව දාලා හිමින් මාව අත්හැරලා මේ ගැඹුරු දියමි මාව තනි කළා සුම්බුන්නු නැව ඉතුරු කෑල්ල අරන් ඔබ ඊතර වෙන්න කියලා ඔහු කියන්නේ විශේෂ ඓතිහාසික සිද්ධියක් පාපොලේ. ඉතින් මේ ගීතේ එක පැත්තකින් මට මේ පැත්තෙනුත් දනවපු ගීතයක්. නෞ
රළ පෙළ අතරේ මහා යා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ වැසිදිය පොවමින් පවසට ඉරුනුරුවල් රෙදී දවටා සදමින් උණුසුම මාරැකගත් ඔබ රැකගත යුතුවේ අද දින දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම රුවල් ඉරී ගිය නෞකාවේ සුන්බුන් නැව් බඳ දියබත් අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස දැස පියාගෙන මා බිලිදී දිය ගැඹරට ගැලවී යනු මැන මේ විපතින් සිත දැඩි කොට රුවල් ඉරී ගිය නෞකාවේ නියමුවානමි නොගිලී දල රළ පෙළ අතරේ මහා යා නොහැකිය ගොඩ බිමකට රුවල් ඉරී ගිය නෞකාවේ වලාකුළින් බැස ගීතය ලංකාවේ ශිෂ්ටාචාරයම එක තැනකට එකට එක්කහු කරපු මොහොතක් මට පේන්නේ. ඇත්තටම හෙළහුල හරහා ලක් කාව්‍යස සහ ගීතයට ගලාගෙන ආපු අපේ මූල ඓතිහාසික සංකේත ධ්වනිය තමයි සුනිල් ශාන්තයන් ලංකාවේ සංගීතාම්බරයේ මහාපුරුෂය බවට පත් කරන්නේ. කොමුණත් විශේෂයෙන් මේ වගේම හෙළහවුලෙන් පද සාහිත්‍යයේ ගී කාව්‍යකාරය වුණේ අරිසිංහ බුදු මේ දිනාගේ එකතුව හඬ මේ ගීතය විශේෂයෙන් මේ කියන අරුත දැවේ දැවේ දුම් රජස් දිදි. ඒ කියන්නේ ලංකාව ගිනිගෙන දැවෙනවා දූවිලි වලින්. වලාකුළෙන් බැහැල සමනලකාන්ත දිගේ රිදී සේල හතරක් ගලනවා ලක්කම්මෝ තෙමාගෙන. අපේ රට අලු දූලි වලින් දැවෙනවා. වතුර නැතුව ගොවියින් පිච්චෙනවා. මෙහෙම වෙන්න පුළුවන්ද මේ වගේ රටකට? එදා දනෝ තැනේ තැනේ යවලා අපේ ගංගා හතර මුළු රටම තෙමලා වැව් 30000කින් රට සක්‍රිය කරලා තිබුණු අතීතයක් අපිට තිබ්බ එක දැන් නැතුව රට මේ ගංගා හතර අඬනෝ සමනල කන්දේ ඔහේ ගලා යනවා. මගෙන් වැඩක් ගන්න නැහැ කියන කියන්නේ. ඊළඟ කියනොත් සිඳු ගැඹරේ ගිහිල්ලා මේ ගංගා හතර ගලාගෙන ඉහලා සිඳු ගැඹ කරදීට ගිහිල්ලා කරදියෙන් එළව බලා යනවා. මගෙන් වැඩක් ගන්න නැහැ උඹලා කවුරුවත්. රට දුප්පත්කමේ. අපේ මුළු සාරෙම එළියට යන ගංගා හතරෙන් ජලස්කන්ධ එළියට යද්දී අපි මන්නාරමට වතුර නැහැ කියන හම්බන්තොටට වතුර නැහැ කියන රටක්. ඉතින් මේ වගේ දේශවත්සල්‍ය ගීතයක් බවට මේක පත් වුණා. මෙහි අර දේශවත්සල්‍ය වල ගීතන අනන්‍ය නාදමාලා අනන්‍ය මතයක් නැත්තම් එක පැත්තකට බර වෙච්ච ගති ලක්ෂණයක් නැති හරිම සුපසන්පද ටිකක් තියෙන මේකේ જાතියක් වර්ගයක් කොතනවත් උද්දීප්ත කරලා නැහැ. පොදු මහා මානව ප්‍රශ්නේ ලක්කම්ම මේ සොබා රාජ්‍යයේ ඇත්ත ප්‍රශ්නේ වටිනාකම ඉතාම අපේ මේ ගංගා හතර ලක් පොළොවේ වටේ යවා ගන්න බැරුණ එකේ ඛේදවාචකයේ කියන ගීතයේ විශේෂයෙන්ම සමලකන්ද ලංකා භූ පොළොව මැද නැගී හිටින සමලකන්දෙන් ගලන සේල හතර ඊළ මේ ජලගබඩා මේ සොබා රාජ්‍ය පත්වෙච්ච දුක ඔහොම කියන හැටි මේ ගීතේ ඉතාම අපූර්ව. එහෙනම් මේ පද
අපේකම හරිම විස්කමක් මම ඒක කියන්නේ දැවි දුන් රිදී රජස් ඒ කියන ආකාරය කරදියේ මේ ගඟ කලානේ ඉතින් පද ඊටම අපූර්වට පේ කරලා තියෙන. ඉතින් ඇත්තටම අපි තවමත් හිතා බලන්නේ නැති කටයුත්තක් අපිට මහවැලිය හරවන්න පුළුවන් උනේ අඩයි. අපිට කළුගඟෙන් වලවේගඟෙන් මොනවද ගන්න පුළුවන් වෙන ප්‍රයෝජනේ තාම හිතලා නැහැ. මේ ශිෂ්ටාචාරයටම හිතිය යුතු ඇත්ත. අතීතයේ අය මේ ප්‍රශ්නේ උත්තර හොයලා මේ ජලගබ්‍රාව ලංකාව වටේ ගෙන හිල්ල මේකේ උඩ නැගලා අපි ඒක ගෙනිලා තියෙන. ඒක ඇතුලේ කියන්නේ ගංගා හතර විතරක් නෙවෙයි අපේ මුළු ලක් අම්මගේ ධාතු නිදානෙම අපේ කලාවේ සාහිත්‍යය සියල්ල අපතේ ගලාගෙන යනවා කියන දේ ඉඳ සුනිල් ශාන්ත කියන ප්‍රෞර්ෂය අපිට සදාතනික ලංකාවේ ඉහළින් තියෙන චරිතයක්. ඇත්තටම මට ඇති වෙන වේදනාව ගඟේ වේදනාව වගේම තමයි මේ සතර ගංගාවේ ඒ සුනිල් ශාන්තයන්ගේ හඬ ලංකාවේ නතර වුණා. ඔය එක දවසක ලංකාවේ ආයි සින්දු කියන්නේ නැතුව කියලා තීරණය කළා තමයි මැරිලා ගියේ. ඌ දිගටම සින්දු කිව්වා නම් අපේ රට අර සමනල කන්දෙන් හතරෙන් හදන ගංගා හතරේ වගේම බලයක් තිබුණු ලංකාවේ සෞන්දර්ය ධාතු බලාගාරය සුනිල් ශාන්තයන් කියන්නේ. ඒ බලාගාරයේ බියුරුම මතකයක් මේ ගීය. ශිෂ්ටාචාරයෙන් අයින් කරන්න බෑ කොච්චර හැංගුවත්. මෙවැනි පද සංගීත හඬ මුසුවක් සහ අර්ථධනියක් අපේ ලංකාවේ ගී සාහිත්‍යයයි හම්බෙන්නේ නැහැ. වැස සමන් කුලත් වැඳ ඉලෝ බලා යනවා අනේ මගින් වැඩ ගනිව් ගනිව් අඬ අඬා මොයේ යනවා Saman pulang Renda ilu bala yanawa Ani magin Renda ganiu ganiu Handa handa udi yanawa Dewi dewi bim vedi rajasdum Velu velu hemate Yawau yawau magi miha Viman diwa puluwe Velu velu hemate Yawau yawau magi miha Viman niwa puluwe Vedak nugattiya handa dunami Muve bala yanawa Evi siti sindu tere vedi Kardin nilo yanawa Saman pulang Renda ilu bala yanawa Ani magin Renda ganiu ganiu Handa handa udi yanawa Vedak nugattiya handa dunami Muve bala yanawa Evi siti sindu tere vedi Kardin nilo yanawa Saman pulang Renda ilu bala yanawa Ani magin Renda ganiu ganiu Handa handa udi yanawa
මේ ගීය ලංකාගේ සාහිත්‍යයේ භාව සාගයෝ දෙන්න විදියට මේ ආලපුරුෂයන් දෙදෙන සහ මේ විසින් ගයපු ගීතයේ ඓතිහාසික සන්ධිස්ථානයක ගීයක් මලහිරු බසිනා හැන්දෑ යාමේ නිදි ඇති යාමේ කාන්සිය ඔබ හිඳින වේලේ සුළඟක් වාගේ ඉන් පිටවී මේ ගීය ඉතින් මං හිතන්නේ මහගම සේකරගේ අමරදේවන්ගේ බන්ධනයක ඓතිහාසික ප්‍රකාශනයක් බවටත් මේක පත් වුණා. මොකද මේ ගීතය ලංකාවේ අනුවේදනීය විදිහටම ගැයුනේ සේකරයන් ජීවිතෙන් සමුගෙන ගියපු අවසාන මොහොතේ අමරදේවගේ දෑසින් කඳුළු නැගෙමින් මේක ගැයුනේ. ඉතින් මේ ගීතය ඇත්තටම පුරුෂයන් අතින් ලියවිලා පුරුෂයෙක් ගයන අනුවේදනීයම නිමිත්තක් ඇත්තට මේ ගීය ඇතුලේ තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඒක ලිව්ව පුද්ගලයා මියගිය දවසේ ගයපු පුද්ගලයාටම ඔහුගේ නිසල දේහය බලාගෙන ගයන්න වීමත් එක් කතාකතින් ලංකාවේ ගී සාහිත්‍යයේ හම්බුන අමුතුම භාවීය ජීවන සිරිතක තත්ත්වයක් තියෙන අමුතුම සන්ධිස්ථානයක්. ඒ වගේම මේ ගීතයේ සංගීතය හඬ වගේම පද වගේම හරි විශේෂ තැනක්. සිව්මැලි පුරුෂ සිතයල් ස්ත්‍රී හිතවල් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. නමුත් මට මේ ගීයේ විඳින කාලේ මගේ මතක හද අගිස්සේම රැඳී තියෙන්නේ. සේකරයන් මලහිරු බසිනා හැන්දෑමේ ඔබගෙන් සමුගන්නම් කියලා ලිව්වේ කාටද? ඇත්තටම ලිව්වේ කාටද? අමරදේවයන් ගයමින් සිව්මැලි හිස අතග ඔබ නිදි කරමින් මං යන්නම් කිව්වේ ඇත්තටම කාටද? මේක ලංකාවේ භාව ඉතිහාසයේ කැණීම් ගීතයක් ඇත්තට. ඒ නිසා මේක මගේ හද අගිස්සේ මතක පොතේ ඉහළින්ම මාව සුකර්ෂය කරන ගීතයක් විදිහටයි මම සිහි කරන්නේ මේ වෙලාවේ. මල ඉර බසිනා සැන්දෑයාමේ ඔබගෙන් සමුගන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන් වී මම යන්නම් නිදි නැති යානේ රැයාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේ නිදි නැති යානේ රැයාමේ කාන්සියේ ඔබ හිඳිනා වේලේ සුළඟේ දැවටි ඔබට හොරෙන් සුළඟේ දැවටි ඔබට හොරෙන් මම ඔබ වෙත එන්නම් සියුමැලි දැතින් ඔබ හිස අතගා සියුමැලි දැතින් ඔබ හිස අතගා ඔබ නිදි කරවා මම යන්නම් අලුයම පිබිදෙන ඔබගේ දැසේ මල් පෙතියක පිණි කඳුලක් රඳවා අලුයම පිබිදෙන ඔබගේ දැසේ මල් පෙතියක පිණි කඳුලක් රඳවා සුසුමක් වාගේ ඉන් පිටවී සුසුමක් වාගේ ඉන් පිටවී ඔබගෙන් වෙන් වෙන්නම් අඳුරට ඉඩදී අඳුරේ සැඟවී අඳුර
අඳුරට ඉඩදී අඳුරේ සැඟවී ඔබගෙන් වෙන් වී මම යන්නම් ඔබගෙන් වෙන් වී මම යන්නම් මේ ගීතේ මගේ පපුවත් එක්ක හදබසක් කරන තැනක් තියෙනවා. ඒක මට සිහිපත්ම මතකයක්. ඉතින් තාරුකා නෙවෙයි වැහි බින්දු ඇටේවි. ඉතින් ඇත්තටම තාරුකා එළිය නිවිලා තාරුකා එළිය මැදින් කඳුළු බින්දුව මැදින් මේ දකින්න දසු නතිලාල රිද්දු අගට ගායක ඉවර කරන්නේ කටුවලට දෙතොල් තියා. මලක් නැති ගහට කටුවලට තොදෙල්ලා සිමිනේ හාදුව සොඳුර මගේ. ඒ කියන්නේ කටුවලට තොල් තියලා ඉබින්නුණු හාද්දත් මට ඒකවත් ඒක තමයි මට අන්තිමට ඉතුරු වුණේ කියන එක. ඒක ඉතින් හරි පුරුෂ පපුවක මෙහෙම ලියුනේ කොහොමද? ඉතින් රත්නශ්‍රී විජේසිංහගේ පද එක්කම මේ ගුණදාස් කපුගේ කියන්නේ අපේ ශාස්ත්‍ර ශික්ෂිත මහජනකාමී ගායකයා. ඇත්තටම ඔහුගේ ජීවිත සිරිත කියන්නේ ඒ සමාන ජීවිත සිරිත ලංකාවේ කිසිම ගාන්ධාරයකට තිබුණේ නැහැ. තමන්ගේ ශාස්ත්‍රීය කටයුත්ත ශාස්ත්‍රීය ලෙසම කටමි. ඒ වගේම මහජනයා එක්ක සහ මුලින්ම ජීවත් වුණු හඬක්, ඒ ගැඹුරු හඬක් රෝමාන්තික ප්‍රේමණීය අතහැරීමක්. එවැනි භාව ගාන්ධාර ගැඹුරු පුරුෂ හඬක් තියෙන ගායකෙක් මෙවැනි රෝමාන්තික අනුවේදනයක් කියන හැටි ඉතින් මාව සලිත කරපු ගීතයක්. ඉතින් ඇත්තටම නින්ද නැතිරයේ මේ නිසා මේ ගීය විශේෂයෙන්ම මේ මහා පුරුෂ පැතිරුණු නින්නාදී මහා පුරුෂ භාවමය හඬක් ඇතුළේ මේ කපුගේන රෝමාන්තික කරණය මේ ගීතේ රෝමාන්තික එළඹීම හරිම විශේෂයෙන්ම අර තාරුකා දියේගිලි නිල් එළිය ලිවි වැහි බින්දු වැටේවි රෝස පෙති කඩා හැලේ. ඒ කියන්නේ ආදරය වෙනුවෙන් අඬන ඇහැක කඳුළු පිරුණු ඇසකට තරුවෙලියක් පේන වෙලාව. මමත් ආදරෙන් අඬපු වෙලාවේ මට ඒ තරුවෙලිය පිරුණාම මට මේ ගීතය හම්බුණා. කපුගේ තම භාව ගැඹුරු හඬ ඇතුලේ මේ කරන රොමැන්ටික් භාව හඬ දෙන තැන මෙතන තමයි මට හම්බෙලා තියෙන්නේ. ඉතින් මේ පද හරීම විශේෂයෙන් මට එනවා ඒ රොමැන්ටික් පද. ඉතින් ඒ නිසා මේ ඒ වගේම රත්නශ්‍රී විජේසිංහගේ පද එතෙන්ට එන හැටි මේ තනුව විශේෂයෙන්ම උච්චස්වරයේ සිට මන්දස්වරය දක්වාම ගයා සතුරු විය හැකි වගේම අරුත දනවන ගීයක්. මම හිතන්නේ ඒක අමුතුම තනුවක් ලංකාවේ ගීත නාද තනු රචනාවල හම්බෙන අමුතු තනුවක් නින්ද නැතිලා ඒ ගීතේ තනුවත් මට බලපෑවා. ඉතින් විශේෂයෙන් ඉතින් මම ආයෙ මතක් කරන්න ඕනේ ඒකයි කපුගේ කියන්නේ ලංකාවේ අමුතුම ගායකයා අපිට ඉන්න අමුතු ගාන්ධාරවයා ශාස්ත්‍ර ශික්ෂිතව සොකීය මෙහෙවර අනලස් සියලු අනුවේදනීය වද වේදනා කැපිලි කෙටිලි මැදින් උත්තුංගව කරපු මහා ලලිත ලාලිත භාව මහා පුරුෂයෙක් අපිට හිටපු. ඔහුගේ ජීවන සිරිතත් එහෙමයි. ඒ වගේම ඔහු ජනතාකාමීව කිසිම ගායකුට ලංකාවේ ජනතාකාමී වෙන්න බැරුණා. එවැනිව මහා ප්‍රබුද්ධයෙකුට එවැනි ජනතාකාමී වෙන්න අමාරුණා ලංකාවේ. ඒකේ අපිට ඉන්න එකම ජනතා වස්තුව ඔහු. ඉතින් ඔහු මට නමස්කාර සිරිතක් ඒ හඬ. ඒ හඬ ඇතුලේ මෙවැනි රොමාන්ටික ලාවන්‍යයක් දකින්න පුළුවන්. ඒ ලාවන්‍යට මම කැමතියි ඇත්තටම. කපුගේ හඬ කියන්නේ ඇත්තට මේක පැතුරුණු විදග්ග මහා පුරුෂයෙකුට ඒ තරම් රොමාන්ටික කාලයකදී අන්තිමට ගෙන හරි බලන්න සිබිමියකම සාත්ගයි කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිබිමියකම හාදුවයි සොඳුර ඒ මගේ. නැතිරේ සඳ කඳුළු මීදුමේ ඇංගිලාදන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරකාදියේ ගිරි නිල්
කඩාලේ කිලි පොලාසලී යමින් නොනිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගේ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ එත උදේම අවදි වී යා යුතුව තිබේ නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ ඇංගිලානන්නේද ප්‍රථම ප්‍රේමයේ තාරකාදියේ ගිරි නිල් එළිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙටි කඩාලේ රැයගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ අටුවලට දෙතොල් තියා මලක් නැති ගතේ සිඹිමි එකම ආරුවයි සුන්දරයේ මගේ නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ ඇංගිලානන්නේද ප්‍රථම ප්‍රේමයේ තාරකාදියේ ගිරි නිල් එළිය නිවේ වැහි බින්දු වැටේවි රෝස පෙටි කඩාලේ ඇත්තටම මේක පද නිසාත් හඬ නිසාත් මේ යුගපුරුෂෝ නිසාත් හඬ අමතක කරන්න බැරි ගීයක්. ඇත්තටම හිරුනිවී මුහුදු තෙර රාත්‍රියේ එදෙමිලා තරු කඩා වැටෙන විට අහස්ගඟ කලඹලා මට බලා ඉන්න බෑ. ඔබේ නුවන් සිහි වෙනවා. ඊළඟට ආයි කියනවා නාගසත් දලු දමා වසන්තය ලැබිලා මද පවන් රැලි හඹන විට සැලෙන විට කැළඹිලා මට බලන් ඉන්න බෑ ඔබේ ඇස් දෙක තමයි මට පෙන්නේ. එහෙම කියන ගමන් ඊළඟට මේ ගීතේ තව තැනක කියනවා යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා. ඒ කියන්නේ අහසේ ගඟේ කැළඹිලා තරු කඩන් හැලෙනකොටත් මට මතක් වෙනවා ඇස් දෙක. නාගස් දලු දාලා මල් පිපිලා සුවඳ හමලා සුගන්ධයෙන් දීප්ත වෙනකොට නේත්‍රා මට මතක් වුණෙත් ඔබේ දෙතොල්. හැබැයි ඊට පස්සේ ඔහු කියනවා යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා. ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇත මාවතේ. ඊට පස්සේ ආයි කියනවා ආස්තල පොළොතල ඔබට මට පොදු වෙලා හදවතින් වෙන් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා. මං හිතන්නේ මේ ගීතය ප්‍රේමකීර්තිගේ පද රචනාවක් අමතක කළ ගී සාහිත්‍යයේ කිමි දෙන්න මට බෑ කොහොමත්. ලංකාවේ සංගීතයේ අමරදේවගෙන් පසු ලංකාවේ ශිෂ්ටාචාරයේ ගීතය පොබ කළපු මහා සංස්කෘතික වීරයා වික්ටර් රත්නායකගේ හඬත් එක්කම මේ පද ලතාව
මේ ගොතන ගෙතිල්ල මේ අරුත දනවන එක ප්‍රේමයේ විස්කම ආලය නීලය ඉමක් කොමන් නැති හැඟීම් එක්ක එසේ තේරුම් ගත්තේ එසේ රෝමාන්තික සරාගේ ආල වේගයක් මේ පුරුෂයට ජනිත කරපු ආදරයම වැරදිලා පැටලිලා ගියේ කොහොමද? මම ඒක වින්දනය කරා. මම හිතන්නේ ගීතේ එතන හාරන්න වටින තැනක්. ඉතින් මේ ගීතය මතක පාර්ශයක් ලෙස වගේම රාග සරාග ඉසුඹුවක භාව කමටහනක් ලෙස මට භාවනාවක් බවට පත් කරපු ගීතයක්. ප්‍රේමකීර්ති විශේෂකරණය වෙනම ගීතය බවට මේක මට පත් උනේ. ඒකයි. සිංහල ගීය සිංහල පදකරුවෝ ගී සාහිත්‍යකරුවෝ රාගය කවියෙන් ගීයෙන් කැනලා තියෙන නමුත් රාගී සල්ලාපයක් ආලරාගී භාවතුන් දෙදෙනෙක්ගේ රාග සල්ලාපයක් ගී සල්ලාපයක් බවට පත් කරලා මට හම්බෙලා තියෙන එකම ගීය මේක. ඔවුන් රාග සම්මිතික රාග ආශ්චර්ය විඳින ගමන් කරන සංවාදයක්. ඉතින් මම හිතන්නේ රාගයේ සමුණු දැනදී ඊළඟට එන එක තමයි සැකය. මම විඳින මට 100ක් සකලාංගේ මාව වශීකృత වෙන රාග සම්පත වශීකృత වෙන්නේ මට ඊතරද කියන ප්‍රශ්නේ මේ ගී නගන එකයිද මේක හඳනේ පුරුෂයෙක් ස්ත්‍රියක් විදියට මේ ගීත ඉදිරිපත් කරන ඉතාම අලංකාරයේ කාමය කියන විශේෂ රාගය ලිංගික ආලිංගයේ මෛතුන සංසර්ගයේ ගැඹුරටම ශික්ෂිත පද ධාරාවක් ඇතුලේ අපි කිමදගෙන යනවා මේ පදකරුවෝ.
සංගීත රචකයෝ විතරක් නෙවෙයි ගායකයත් ගායිකාවත් ඉතාම මාත්‍රා සමමිතිය කරලා එවැනි රාග ඉරියව්වක ඉන්නවාදෝ දනවන තරමක් භාවලා ලීලා කරලා තියෙන මේ හඬ පද ගැලපීමත් මට හරි විශේෂ වුණා මේ ගීතය සොයාගෙන දැන් බලන්න මේක අන්තිමට අහන්නේ ඒකනේ මුදු මුහුණේ සුවවින්දේ මං හිතරද කියලා ඇහුවාම අනිත් පැත්තෙන් අහනවා ඔබ ඔයත් හිතරද කියලා ආයෙ අහනෝනේ අන්තිමට ඊටම ගැඹුරින් අහන ඉංග්‍රීසි රැලි බින්දේ මොකද මේ ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි රැල්ල බින්දේ මගේ හිතරද අහනවා ඔයා හිතර ඊට පස්සේ ආයෙ අහන මේ ඔයා බින්දේ මගේ අර අහන ඊට පස්සේ ඉංග්‍රීසි රැලි බින්දේ මගේ හිතරද ගැහැනියට තියෙන ප්‍රශ්නේ ඒ පිරිමිට තියෙන ප්‍රශ්නේ ආකාර දෙක එකම ඉරියව්වකින් පෙන්වන මේක අපූර්ව එකක්. ඒකින්ද මම හිතන්නේ අපි අපෙන් වියුක්ත දෙයක් නෙවෙයිනේ. කාමරාගී මෛතුණිය ඕනම ගිහියෙකුට බුදුදහම අනුවත් අනුදැනවදාල ජීවිතයේ පොදුමහා සත්‍ය අපේ. ඒ පොදුමහා සත්‍ය එකටම සමගිදුණු රාග පෙම්වතුන් දෙනෙක් ආලේ රාගනුරාවේ පතුලේ කිමිදෙමින් දෙන්න පිළිබඳ අහන දෙයක්. ඉතින් මම හිතන්නේ මේක ඒක ඉංග්‍රීසියේ රැලි බින්දී පියල සඳුනේ මගේ හිතරද කියලා අහන්නේ. අවසාන මේ කියන යහ කරන්නේ ඒකයි. ඉතින් මේක අපි ඇත්තට එකකින් පෙන්න අපේ සිංහල පදකරුවෙක්ගෙත් අපේ සිංහල සංස්කෘතියේ තියෙන හරි විචිත්‍ර මේක හරීම ආචාර ධර්මික වගේම හරීම විවෘත පහන් සරාගයක් තිබිච්ච ජන සමාජයක් අපේ. ඒ පහන් සරාගයේ ජනභාව සෞන්දර්ය වාහකේ නූතන නියෝජන විදිහ තමයි මම මේ ගීතයේ අර්ථවත් ඉන්නේ. ඒ වගේම අනුවිදර්ශකයේ අපිට බොහෝ දේවල් නැති වුණා. දේවල් ගණිත දීපිකා පියදර්ශනිත් ශාස්ත්‍ර ශික්ෂිත යුගානීය අනුභවයක් අපිට සිත්තම් කරපු දෙදෙනෙක් විදිහට මගේ ගෞරවයක් ආදරයක් තියෙන විශේෂයෙන්ම ලංකාවේ ගීතේ එක අඳුරු යුගයකට පත් වෙන තිබුණු එකක් පියමන් කරන්න මේ දෙන දායකුණා. ඉතින් විශේෂයෙන්ම මේ පාදත් මේක තෝරගන්න ඕන. විශේෂයෙන්ම මම ආයෙ සිහිපත් කරන්නේ අපේ විශිෂ්ට කාමසරාගී භාවය සීගිරිගල සිත්තමේ සිට මෙතන දක්වා ආපු සංවර ශික්ෂිත උපරිමාර්ථයට විදින අපේ සරාග සිරිතේ ආනුභාවය ලාලාසාවකින් ගොතපු පදගෙත්තමක් විදිහට මම මේක ලග්ගී සාහිත්‍යයෙන් ඉස්සරහටම ගෙනත් කතා කරන්න කැමති ගියා. මුදු මුහුණේ සුවදැනුනේ පියලඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද මුදු මුහුණේ සුවදැනුනේ පියලඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැනුනේ හිමි සඳුනේ මට විතරද පියලඳුනේ මං විතරද ඉංගනෙරියේ
හැදුවේ හිමි සඳුනේ මගේ විතරද මුදු මුහුණේ සුවදැනුනේ පියලඳුනේ මට විතරද ඔබේ සුසුමේ සුව දැනනේ හිමි සඳුනේ මට විතරද ලංකාවේ ගීයේ විටින් වින වෙන අපූර්ව දෙයක් තමයි අපිට විටින් විට ස්වභාවික හඬවල්. ඒ කියන්නේ ශාස්ත්‍ර ශික්ෂිත අධ්‍යාපනයෙන් පුහුණු නොකරන්න දායක නොවී නමුත් සෝභාදහමේ නාද රිද්මයන් සමග බැඳුණු හඬවල් වෙනවා සංගීත අපිට එන විශේෂයෙන් දැන් එච්.එම්. ජයවර්ධන වගේ ගාන්ධාර මහපුරුෂයෙක් ආවේ ක්‍රමානුකූල අධ්‍යාපනය කියන මේ විශ්වවිද්‍යාල හෝ ආයතන වලින් නෙවෙයි ධර්මතාවයෙන් ඉගෙනගෙන ආපු ස්වභාව වියතුන් වෙනවා. ඒ වගේ තමයි මේ ස්වභාවියත් හඬක් දායාද කරගත්ත ගායකයෝ විදිහින් වෙනවා. අපේ එච්.ආර්. ජෝතිපාල කියන්නේත් එවැනි ආපු කෙනෙක්. මොකද අපේ රටේ තියෙන අනුවේදනීය කරුමයක් මම ඒකත් මේ ගීතය වෙලා විනාඩියක් කතා කරන්න ඕන වෙනි සෝභා සංගීත භාව සංසාර පරිචයන් මේවට මම කියන්නේ සංසාරේ තියෙන කටහඬ සෝභාදහමත් එක්ක හුරු කරපු පරිචයන් භාවෝද්දීපනයකින් නැවත මේ භවයන් වල ඉපදිලා පෙරට ආව බොහෝ ගායකයන්ට මේ රටේ මොකද්ද මන්ද කුහකකමක් තියෙන ඔහුම පෝෂණය කළා පදලාලිත පේ කළා ඔහු ඉස්සරහට ගත්තන්දී අනුවේදනීය ඛේදවාචකයක් අපේ රටේ ඉතිහාසය උරුම කරලා තියෙන බවත් මේ ගීතය මතක් කරද්දි මම කියන්න මොකද එච්.ආර්. ජෝතිපාල අපේ මුල් පුරුකේ හිටපු මහා පුරුෂයෙක් අපේ ස්වභාවික නාද සිත්තමට ආපු ඔහුගේ හඬපව අපිට බොහෝ වටිනා පද රචකයෝ අමතක කරා මගේ හැරිය නැත්තම් ඔහු අවර ගණයකට තල්ලු කරලා හිටියා. ඉතින් මම හිතන්නේ දමිත් අස්සංගත් එවැනි ඛේදවාචකයකට බඳුන් කරලා තියෙන මේ නූතන යම් කුහක අය පෙනී හිටින්න බයයි. ඔහු ඇත්තටම ලංකාවේ මතුවලා තියෙන ස්වභාවික පරිචයෙන් ඇතිත ස්වභාවික විද්වත් නාදයක් තියෙන ගැඹුරු පුරුෂාත්වයක් සහිත හඬක රැඳුනුම බැඳුනුම භාවය අනුවේදනයක් තියෙන හඬක්. අර කපුගේගේ හඬට යම් ප්‍රමාණයකින් සමීපත්වයක් දක්වනවා. මොකද ඔහුගේ හරිම ගැඹුරු භාවයෙන් ඇතුළේ ඉතාම අනුවේදනීය රෝමාන්තික වේදනාවක් විසිරිලා ඔහුගේ හඬ ඇතුලේ. ඒ හඬට මම ආදරය කරනවා. මම මේ ගමන් මිලන මේ ගීතේ රචිකාවත් ඉතාම අපූර්වට මේ පද කළා තින දමිත්තේ අසංග තමන් විශේෂයෙන්ම 2000 දශකයේ අපිට බලාපොරොත්තු විය හැකි හඬක් විදිහට ආපු හඬක් ඔහු ලංකාවේ සම්මත කියන පේලිවල ඉන්න අය මේ වගේ ගායකයෙක් ගනුදෙනු කරනවා නම් ඔහුගේ හඬ පෙන්ලා තින අපිට සුසාධිත සංගීතයක දිගු ගමනක් යා හැකි හඬක් මේක. වේලාසනින් අපිට පායලා ගිල්ල තියෙන මේ වගේ තරුණයෙක් හින්දා මට අසංගගේ හඬ ගැන හැඟීමක් තියෙනවා. හදා වඩා පෝෂණය කරගන්නේ නම් මේ යමින් තියෙන අපේ ගායන දුරාවලියේ ඊනියා තරුවක් නෙවෙයි හැබැයි හඳ පෞරුෂයක් සහිත සෝභා රිද්ම නාදයෙන් අහුලා පෙරාගත් දමිත් කුරුල්ලන්ගෙන් මදසුලගෙන් ගී වලින් කවි වලින් තරු වලින් එළියෙන් හඳින් හඳ ලාලිත්‍යයක් උරාගත් තරුණයෙක්. ඇත්තටම ඒ හඬට මම විශේෂයි. ඒකයි මම මේ ගිය තෝරගත්තේ. ඔහුගේ හඬ ගැන ලංකාවේ පද රචක පරම්පරාව අවධානය යොමු කරන්නත් කියලා ඉතාම ආදරෙන් ඉල්ලනවා. මොකද අපි ශාස්ත්‍රීය සමාජයක් විදිහට දිගට මේක අකටුත්තක් කරලා තියෙන මේ සෝභා හඬවල් ඔහේ මියදීලා යටපත් වෙලා විනාශ වෙන්න අතරපු එකක් තියෙනවා. ඒ හින්දා ඒ නිසා ඒක ජනප්‍රිය සංගීතය විතරක් නෙවෙයි යුගානීය භාව වාගේ ගී සාහිත්‍යයට අරන් එන්න තියෙන හඬවල් මේව ගැන හිතන්න. මේ වගේ තවත් නූතන පරම්පරාවේ විශාල හඬවල් ගොඩක් තියෙනවා. නමුත් අපි තරු රැල්ලක පැටලලා මේ පහුගිය කාලේ හපු වටිනා හඬ පෞරුෂයන් ගණනාවක් පැත්තකින් තියලා ඉන්න ආකාරයකුත් පේන බව මතක් කරමින් මේ ගීතය මගේ හිත ගත්තේ. ඔහුගේ හඬ ප්‍රායාසය සම්භාව්‍ය සාහිත්‍යයේ ඉඳලා උද්වේගාකාරී සංගීත භාෂා පරිචය දක්වා විහිදවන්න පුළුවන් හඬක්. ඉතින් පොඩි අවදි මතයකකුත් දෙන්න. අපි හඬවල් ඉස්සරහට උදාහිර වගේ සඳහිර වගේ අරන් යා යුතුයි කියන එකත් මට කියන්න ඕනේ. ඉතින් ඒකින්ද මේ ගීතයට මම කැමතියි නැවතිලා එකත් එක්ක පොඩි බවුන් වැඩීමක් මට කරන්න පුළුවන්. ඉතින් කිසිම ලැජ්ජාවක් නැතුව මම ඔහුගේ හඬ වෙනුවෙන් වෙණී හිටිනවා. ලංකාවේ විදග්ග විරල ගණයේ ගමනක් යන්න පුළුවන් හඬක් ඒක.
නිදන්නේ කුයි අඳුරේ ගිලි නොපෙනී ගිය සුසුමයිලුමාගේ යුගනෙත් මගේ කඳුලින් තෙමි අනි වේදමා අනි යුගනෙත් මගේ කඳුලින් තෙමි තනි වේ